අයිබෝන් අපි ආයෝෂණ නැගීම් වල ගණන් ටික හදන්න යන්නේ. මට චුට්ටක් කියන්නකෝ මොන ප්‍රශ්නද හෝම්වර්ක් දුන්නේ? හෝම්වර්ක් දුන්න ප්‍රශ්න ටික කියන්න. අපි එදා පොයින්ට්ස් 5ක් ලිව්වනේ. ඒත් එක මම එතන ඉඩ තියන්න කියලා කිව්වා නේද? ඔව්. ඒ ඉඩ හැමම තිබිද්දෙන් අපි මෙහෙම කරමු. අපි පොඩි ගානක් ලියාගමු. මේ ගාන ඇතුලේ තව අපිට ඕනේ කරන දේවල් අපි සාකච්ඡා කරලා යනවා. ඒවා අරගෙන ගිහිල්ලා අපි අර පොයින්ට්ස් වල ලියමු. ඒ නිසා ඒ ඉඩේ මුකුත් ලියන්න එපා දැම්ම. අපි සාකච්ඡා කරගෙන යන අතරේ තව වැදගත් මොකක් හරි දෙයක් අපිට ආවම මම ඒක සාකච්ඡා කරලා 6 වෙනි පොයින්ට් එකේ ඉඳන් ඉස්සරහට ලියන්න. හරිනේ වැඩි? හොඳයි. එහෙනම් ලියන්න මේ ගාන. අචල සමාගම මම බෝඩ් එකේ ලියන්න ඕනේ නැහැ නේ මම කොල කැලක ලියා ගන්නවා. ඔයාලට කියවන ගම. අචල සමාගම නව ව්‍යාපෘතියක් පිළිබඳව සලකා බලමින් සිටි. අචල සමාගම නව ව්‍යාපෘතියක් පිළිබඳව සලකා බලමින් සිටි. ඊට අදාළ තොරතුරු පහත පරිදිය. ඊට අදාළ තොරතුරු පහත පරිදිය. 1. යන්ත්‍රයේ පිරිවැය රුපියල් ලක්ෂ 9ක් වන අතර වසර 4කින් පසු සුන්බුන් අගය රුපියල් ලක්ෂයකි. යන්ත්‍රයේ පිරිවැය රුපියල් ලක්ෂ 9ක් වන අතර වසර 4කින් පසු සුන්බුන් අගය රුපියල් ලක්ෂයකි. 2. ව්‍යාපෘතියේ කාරක ප්‍රාග්ධන අවශ්‍යතාවය රුපියල් 1,50,000කි. 3. නව යන්ත්‍රය මිලට ගන්නේ නම් මීට වසර 3කට පෙර රුපියල් ලක්ෂ 3කට මිලට ගත් නව යන්ත්‍රය මිලට ගන්නේ නම් මීට වසර 3කට පෙර රුපියල් ලක්ෂ 3කට මිලට ගත් දැනට පොත් අගය රුපියල් 1,50,000ක් වන යන්ත්‍රය දැනට පොත් අගය රුපියල් 1,50,000ක් වන පැරණි යන්ත්‍රය මම කිව්වේ නව යන්ත්‍රය මිලට ගන්නේ නම් මීට වසර 3කට පෙර රුපියල් ලක්ෂ 3කට මිලට ගත් දැනට පොත් අගය රුපියල් 1,50,000ක් වන පැරණි යන්ත්‍රය රුපියල් 80,000කට විකිණිය හැකිය.
රුපියල් 80000කට විකිණිය හැකිය. 4 තුන්වන වර්ෂ ආරම්භයේදී රුපියල් 50000ක් වැය කර තුන්වන වර්ෂ ආරම්භයේදී රුපියල් 50000ක් වැය කර යන්ත්‍රයේ කොටසක් අනිවාර්යයෙන්ම ප්‍රතිසම්පාදනය කළ යුතුය. යන්ත්‍රයේ කොටසක් අනිවාර්යයෙන්ම ප්‍රතිසම්පාදනය කළ යුතුය. වර්ෂ ආරම්භයේදී රුපියල් 50000ක් වැය කර යන්ත්‍රයේ කොටසක් අනිවාර්යයෙන්ම ප්‍රතිසම්පාදනය කළ යුතුය. 5 5 5 5 පරක් වෙලා ආපු කට්ටිය ඉන්නවා නම් මෙතනින් එහාට ලියාගෙන යන්න මුල ටිකට ඉඳ තියාගන්න. 5 5 මූලික ශක්්‍යතාවයේ ඇගීම වෙනුවෙන් රුපියල් 20000ක මුදලක් දැනටමත් ව්‍යාපාරය විසින් දරා ඇත. මූලික ශක්්‍යතාවයේ ඇගීම වෙනුවෙන් රුපියල් 20000ක මුදලක් දැනටමත් ආයතනය විසින් දරා ඇත. ඊළඟ වර්තමානයේ ආයතනයේ ස්ථාවර පිරිවැය රුපියල් ලක්ෂ 2ක් වන අතර මෙහෙම වෙන්න ඕනේ. වර්තමානයේ ආයතනයේ ස්ථාවර පිරිවැය වාර්ෂිකව රුපියල් ලක්ෂ 2ක් වන අතර වාර්ෂිකව වර්තමානයේ ආයතනයේ ස්ථාවර පිරිවැය වාර්ෂිකව රුපියල් ලක්ෂ 2ක් වන අතර නව ව්‍යාපෘතිය ආරම්භීමෙන් පසු වාර්ෂික ස්ථාවර පිරිවැය වර්තමානයේදී ආයතනයේ ස්ථාවර පිරිවැය වාර්ෂික රුපියල් ලක්ෂ 2ක් වන අතර නව ව්‍යාපෘති ආරම්භීමෙන් පසු වාර්ෂික ස්ථාවර පිරිවැය රුපියල් 230000ක් වේ. රුපියල් 230000ක් වේ. 7 නව යන්ත්‍රය මගින්
නිපදවන නව යන්ත්‍රය මගින් නිපදවන භාණ්ඩ ඒකකයක් නව යන්ත්‍රය මගින් නිපදවන භාණ්ඩ ඒකකයක් රුපියල් 2000 බැගින් අලෙවි කළ හැකිය. නව යන්ත්‍රය මගින් නිපදවන භාණ්ඩ ඒකකයක් රුපියල් 2000 බැගින් අලෙවි කළ හැකිය. ඒකකයක පිරිවැය ඒකකයේ විශාල පිරිවැය ඒකකයක විශාල පිරිවැය රුපියල් 1500කි වාර්ෂිකව භාණ්ඩ ඒකක වාර්ෂිකව භාණ්ඩ ඒකක 1000ක් අලෙවි කළ හැකිය. වාර්ෂිකව භාණ්ඩ ඒකක 1000ක් අලෙවි කළ හැකිය. 8 ව්‍යාපෘතිය සඳහා ලබා ගන්නා ණය මත රුපියල් 20000 බැගින්ද ව්‍යාපෘතිය සඳහා ලබා ගන්නා ණය මත රුපියල් 20000 බැගින්ද නිකුත් කළ කොටස් වෙනුවෙන් රුපියල් 10000 බැගින්ද නිකුත් කළ කොටස් වෙනුවෙන් රුපියල් 10000 බැගින්ද පොලි හා ලාභාංශ ගෙවිය යුතුය. පොලි සහ ලාභාංශ වාර්ෂිකව ගෙවිය යුතුය. පොලි සහ ලාභාංශ වාර්ෂිකව ගෙවිය යුතුය. අවශ්‍ය වන්නේ ඉහත ව්‍යාපෘතියේ එක් එක් වර්ෂයේ මුදල් ප්‍රවාහය ලියා දක්වන්න. ඉහත ව්‍යාපෘතියේ එක් එක් වර්ෂයේ මුදල් ප්‍රවාහය ලියා දක්වන්න. මයික සරයක් ගන්න කියවගෙන යනවා. අචල සමාගම නව ව්‍යාපෘතියක් පිළිබඳව සලකා බලමින් සිටි ඊට අදාළ තොරතුරු පහත පරිදිය එක යන්ත්‍රයේ පිරිවැය රුපියල් ලක්ෂ 9ක් වන අතර වසර 4කින් පසු සුන්බුන්නගේ රුපියල් ලක්ෂයකි. 2 ව්‍යාපෘතියේ කාරක ප්‍රාග්ධන අවශ්‍යතාවය රුපියල් 1,50,000කි. 3 නව යන්ත්‍රය මිලට ගන්නේ නම් මීට වසර 3කට පෙර රුපියල් ලක්ෂ 3කට මිලටගත් දැනට පොත්තගේ රුපියල් 1,50,000ක් වන පැරණි යන්ත්‍රය රුපියල් 80,000කට විකිණිය හැකිය. 3 වන වර්ෂයේ ආරම්භයේදී රුපියල් 50,000ක් වැය කර යන්ත්‍රයේ කොටසක් අනිවාර්යයෙන්ම ප්‍රතිසම්පාදනය කළ යුතුය. 5 මූලික ශක්්‍යතාවයේ ඇගීම වෙනුවෙන් රුපියල් 20,000ක මුදලක් දැනටමත් ව්‍යාපාරය විසින් දරා ඇත. 6 වර්තමානයේදී ආයතනයේ ස්ථාවර පිරිවැය වාර්ෂිකව රුපියල් ලක්ෂ 2ක් වන අතර නව ව්‍යාපෘතිය ආරම්භීමෙන් පසු
වාර්ෂික ස්ථාවර පිරිවැය රුපියල් 2,30,000ක් වේ. නව යන්ත්‍රය මගින් නිපදවන භාණ්ඩ ඒකකයක් ඒ 7 වෙනි එක නව යන්ත්‍රය මගින් නිපදවන භාණ්ඩ ඒකකයක් රුපියල් 2,000කින් අලෙවි කළ හැකිය. ඒකකයක විචල්්‍ය පිරිවැය රුපියල් 1,500කි. වාර්ෂිකව ඒකක 1000ක් අලෙවි කළ හැකිය. 8 ව්‍යාපෘතිය සඳහා ලබා ගන්නා ණය මත රුපියල් 20,000 බැගින්ද නිකුත් කළ කොටස් වෙනුවෙන් රුපියල් 10,000 බැගින්ද පොලී හා ලාභාංශ වාර්ෂිකව ගෙවිය යුතුය. අවශ්‍ය වන්නේ ඉහත ව්‍යාපෘතියේ එක් එක් වර්ෂයේ මුදල් ප්‍රවාහය ලියා දක්වන්න. ඔය ගාන හදනකොට අපිට තව අලුත් දේවල් ගොඩක් එනවා. අපි එතෙන්දි බලමු අර නොදන්න පොයින්ට්ස් කොහොමද කරන්නේ. බලන්න එතකොට තව මොන හරි ප්‍රශ්න තිබ්බනම් මම ගාන හදද්දි කියන ඒවා ලියාගන්න. බලන්න. ඔයාලා කරන්න ඕනේ මෙච්චරයි. මෙතන ගන්න වර්ෂ ගණන වර්ෂය 0 1 2 3 4 හරිද? දැන් අපි මේකේ මුදල් ප්‍රවාහය ලියන්නයි යන්නේ. බලන්න. ඕකේ අපි පළවෙනි පොයින්ට් එක බලන්න. මම මුලින්ම කියන්නේ ව්‍යාපෘතියක මුදල් ප්‍රවාහය ලියනකොට වර්ෂ බිඳුවෙන් ව්‍යාපෘතිය පටන් ගන්නවා කියලා හිතන්න. ඊට පස්සේ 1 2 3 4 ආදී වශයෙන් තමයි යන්නේ. ඒක හරිනේ. 2 මම කිව්වා මූලික ආයෝජනයේ වර්ෂ බිඳුවේදී යොදවනවා. එතකොට පළවෙනි පොයින්ට් එක බලන්න. යන්ත්‍රයේ පිරිවැය ලක්ෂ 9ක් වන අතර වසර 4කින් පසු සුන්මුන්නගේ ලක්ෂයයි. ඒ වගේ සතිය කළානේ. මූලික ආයෝජනයේ ලක්ෂ 9යි. එහෙනම් මෙතන ලියන්න මූලික ආයෝජනය එක වර්ෂ බිඳුවේදී යොදවනවා. මම කිව්වා සුන්මුන්නගේ ව්‍යාපෘතිය අවසානයේදී ලැබෙනවානේ. දැන් ගන්න සුන්මුන්නගේ ලක්ෂයයි. ඒක ව්‍යාපෘතිය අවසානයේදී ලැබෙනවා. මේක ඉස්සලා ඇත්තටම කිව්වත් වගේ කියවලා හදන්න පොඩි try එකක් දෙන්න මට හිතෙන එක වඩා හොඳයිනේ. ඒතර ඔයාලා උගන්නේ පොයින්ට්ස් එක තේරුම් ගන්නවා. විනාඩි 5ක් දෙන්නම් තනියෙන් try එකක් දෙන්න බලන්න. මේ විදිහට තනියෙන් ඔය ටික ලියාගෙන යන්න බලන්න. ඔව් රවිදුගේ ඉල්ලීම සලකා බලලා මම දෙනවා. මොකද මටත් හිතෙනවා එහෙම හොඳයි.
හරි. බලමු එතකොට තුන්වෙනි පොයින්ට් එක, දෙවෙනි පොයින්ට් එක. ව්‍යාපෘතියේ කාරක ප්‍රාග්ධන අවශ්‍යතාවය 1,50,000යි. මතක ඇතිනේ මම කිව්වා කාරක ප්‍රාග්ධනය අපි මොකද කරනවා කිව්වේ? ව්‍යාපෘතිය ආරම්භයේදී යොදවනවා. ව්‍යාපෘතිය අවසානයේ නැවත ලැබෙනවා. එතන මෙතන කාරක ප්‍රාග්ධන අවශ්‍යතාවය 1,50,000යි. කාරක ප්‍රාග්ධනය 1,50,000ක් යොදවනවා. 4 වෙනි වර්ෂයේදී ලැබෙනවා. ඊළඟ බලන්න. නව යන්ත්‍රය මිලට ගන්නේ නම් මීට වසර 3කට පෙර ලක්ෂ 3කට මිලට ගත්ත. දැනට පොත්තගේ 1,50,000ක් වන පැරණි යන්ත්‍රය 80000කට විකිණිය හැකිය. මතකද මම ඔයාලට ඔය ගිය සතියේ ලිව්ව පොයින්ට්ස් කොටේ ලිව්වා. දැනට අපි අරගෙන තියෙන පැරණි වත්කම් වල පිරිවැය පොත්තගේ ඒවා මොකුත් ගන්නෙ නැහැ. හරි? අපි ගන්නෙ පැරණි වත්කම විකුණලා කීයක් හරි ලැබෙනවා නම් ඒ ගාන අපි ගන්න ඕනේ. මෙතන කියනවා නව යන්ත්‍ර මිලට ගන්නේ නම් මීට වසර 3කට පෙර ලක්ෂ 3කට මිලට ගත්ත දැනට පොත්තගේ 1,50,000ක් වන පැරණි යන්ත්‍රය ඒව එකක්වත් එපා 80000කට විකිණිය හැකියි. එහෙනම් ඒ 80000 වර්ෂ බිඳුවේදී ධනනේ අපිට වර්ෂ බිඳුවේදී ලැබෙනවා. පැරණි වත්කමේ විකුණුම් මිල මෙතෙන්දී ලැබෙනවා ධන. බිඳුවේදී එක ධනාගයක්. ඒකත් ගිය සතියේ ලිව්වනේ. 4 තුන්වන වර්ෂ ආරම්භයේදී 50000ක් වැය කර යන්ත්‍රයේ කොටසක් අනිවාර්යෙන්ම ප්‍රතිසම්පාදනය කළ යුතුය. මතකද ගිය සතියේ කිව්ව පොයින්ට් එකක් හැම මුදල් ප්‍රවාහයක්ම ඇති වෙනවා කිව්වේ අවුරුද්දේ හැම ව්‍යාපෘතියක්ම ඇති වෙනවා කිව්වේ අවුරුද්දේ මුලද අගද? අවුරුද්දේ අග නේ. මුල නෙවෙයිනේ. හැම මුදල් ප්‍රවාහයක්ම ඇති වෙනවා කිව්වේ හැම වර්ෂයකම අග. නමුත් මේ ගානේ කියනවා තුන්වන වර්ෂ ආරම්භය කියලා. එහෙනම් මේක තුන්වන වර්ෂයට දාන්න බෑ. මතකද මම කිව්වා මුදල් ප්‍රවාහයන් සෑම වසරකම අගනේ ඇති වෙනවා කියලා හිතන්න කිව්වේ. නේ? යම්කිසි මුදල් ප්‍රවාහයක් යම්කිසි වසරක මුල වුණා නම් ඒක දාන්නකෝ ඊට කලින් අවුරුද්දට. මතකද? ඒ නිසා මේක තුන්වෙනි අවුරුද්දට දාන්න බෑ. ඒක තමයි ගණන් කියවන්නේ නැහැ ඉතින්. තුන්වන වර්ෂ ආරම්භය කියන්නේ දෙවන වර්ෂ අවසානයේ. දෙවන වර්ෂ අවසානයේට 50000යි. එහෙනම් ප්‍රතිසම්පාදනය කරන කොටස දෙවන වර්ෂයේ ගෙවීමක් විතර ගන්න 50000. දෙවන වර්ෂයේ ගෙවීමක් විතර ගන්න 50000. ඔන්න ඔතනින් එහාට අලුත් මම අර පොයින්ට්ස් වලට දීලා නැති ඒවා. මේ බලන්න. ව්‍යාපෘතියේ මූලික ශක්්‍යතාවය ඇගයීම වෙනුවෙන් රුපියල් 20000ක මුදලක් දැනටමත් ව්‍යාපාරය විසින් දරා ඇත. මේ අහගන්න. දැනටමත් දරලා ඉවරයි නම් යම්කිසි පිරිවැයක් අපි ඒවට කියනවා ගිල්ලූ පිරිවැයක් කියලා. මේ වෙනකොටත් දරලා ඉවර පිරිවැය අපි කියනවා ගිල්ලූ පිරිවැය. කිසියම් පිරිවැයක් දැනටමත් දරලා ඉවරයි නම් ඒ කියන්නේ ගිල්ලූ පිරිවැයක් තියෙනවා නම් හොඳට මතක තියාගන්න ඒවා ව්‍යාපෘතියක මුදල් ප්‍රවාහයකට දාන්නේ නැහැ. ඒකට හේතුව තමයි ව්‍යාපෘතිය කළත් නැතත් ඒක ආයි ලැබෙන්නේ නැහැ. තේරුණාද? ගිල්ලූ පිරිවැය sunk cost. මතකද අපි පිරිවැය ගණනය කරන අවස්ථාව මත පිරිවැය වර්ග තුනයිනේ. සත්‍ය පිරිවැය, ප්‍රමිත පිරිවැය හා ගිල්ලූ පිරිවැය. ගිල්ලූ පිරිවැය කියන දරල ඉවරයි. ඒවා එන්නේ නැහැ. ඒ නිසා ඒක අර පොයින්ට් ගොඩේ ලියා ගන්න. අංක 5 යට අංක 5ද 6ද තියෙන්නේ 6 පොයින්ට් නේ. පොයින්ට්ස් 5ක් ලිව්වද එදා? එදා පොයින්ට්ස් 5ක් ලිව්ව නේද අපි? right. යන්න 6 පොයින්ට් එකට 6 වෙනි පොයින්ට් එක. දැනටමත් දරා අවසන් කර ඇති පිරිවැය. දැනටමත් දරා අවසාන පිරිවැය. දැනටමත් දරා අවසන් කර ඇති පිරිවැය. එනම් ගිල් වූ පිරිවැය.
දැනටමත් දර අවසන් කර ඇති පිරිවැය එනම් ගිල්ලූ පිරිවැය මුදල් ප්‍රවාහයක් ලෙස නොදක්වයි. මුදල් ප්‍රවාහයක් ලෙස නොසලකයි. දැනටමත් දර අවසන් පිරිවැය එනම් ගිල්ලූ පිරිවැය මුදල් ප්‍රවාහයක් ලෙස නොසලකයි. right? පිරිවැය ගිල්ලුවලා නම් ගන්නෙ නෑ. ඒකට හේතුව තමයි මොකද්ද? ඒක හේතුව තමයි ව්‍යාපෘතිය කළත් නැතත් අපිට ඒක හම්බ වෙන්නේ නැහැ නේ. අර ඔන්න ඒක ඔයාගේ භාෂාවෙන් ලියාගන්න. ඒකට හේතුව තමයි ව්‍යාපෘතිය කළත් නැතත් ඒක අපිට ලැබෙන්නේ නැති නිසා. ළමෙක් අහනවා ශක්්‍යතා අධ්‍යයනය කියන්නේ මොකද්ද? ශක්්‍යතා අධ්‍යයනයට ඉංග්‍රීසියෙන් කියනවා feasibility study. ප්‍රොජෙක්ට් එක හොඳද නැද්ද කියලා බලන්න කරන අධ්‍යයනය. මූලිකම කරන අධ්‍යයනය. මේක තමයි ෆයිනෑන්ෂලි මුදල් මේ වශයෙන් මේක හොඳයිද කියලා බලන්න කලින් මූලිකව අපි බලනවා මේක කරනවද නැද්ද කියලා. يعني ඉනිෂියලි මූලිකවම හිතන දේ. මේ බලන්න ඊළඟ කතන්දරේ. ඒතර ඔය පස්වෙනි එක මේකට එන්නේ නැහැ. 6. වර්තමානයේ ආයතනයේ ස්ථාවර පිරිවැය වාර්ෂිකව ලක්ෂ 2යි. නව ව්‍යාපෘති ආරම්භීමෙන් පසු වාර්ෂික ස්ථාවර පිරිවැය 2,30,000ක් වේ. පොඩ්ඩක් මේ කතාව අහගන්න. ඔයා නිකමට හිතන්නකෝ දැනටමත් මේ කම්පැනි එක යම්කිසි ව්‍යාපෘතියක් කරනවා කියලා. එක කියන ව්‍යාපෘතිය දැනටමත් යනවා. ඒ දෙක තමයි පටන් ගන්නවා කියලා හිතන්නේ. හරිද? මෙයාලගේ ස්ථාවර පිරිවැය දැනට ලක්ෂ 2ක් තියෙනවා. ඒතර ළමයෙකුට හිතෙනවනේ දැන් අලුත් එක පටන් ගත්තට පස්සේ ලක්ෂ 2 දෙකට බෙදෙන්න එපා. භාගයක් මෙයාට දාලා ඉතුරු භාගය මෙයාට දාන්න ඕනේ. ඉතින් ආයතනේ කොහොමදත් ලක්ෂ 2ක් තියෙනවා. ඉතින් අලුත් ව්‍යාපෘතියව ගමන් දෙන්නටම භාගය යන්න එපා කියලා අපිට හිතෙනවනේ. කවදාවත් ව්‍යාපෘති ඇගීමේදී මේ දැනටමත් ආයතනේ තියෙන ස්ථාවර පිරිවැය බෙදලා මේවට දාන්නේ නැහැ. ඒක දැනටමත් තියෙනවා. ඒ කියන්නේ ව්‍යාපෘතියේ කළත් එකයි නැතත් එකයි ඒක දරන්න සිද්ධ වෙනවා. හැබැයි අලුත් ව්‍යාපෘතිය කරන නිසා අමතර ස්ථාවර පිරිවැයක් ආවොත් ඒ එන ගාන විතරක් මේ අලුත් ව්‍යාපෘතියට දානවා. ඒතර ඉගෙන ගන්න තියෙන්නේ දැනටමත් ආයතනයේ තියෙන ස්ථාවර පිරිවැය ව්‍යාපෘති ඇගීමට දාන්නේ නැහැ. පැහැදිලි? හැබැයි නව ව්‍යාපෘතිය නිසා ස්ථාවර පිරිවැය වැඩි වුණොත් ඒ ප්‍රමාණය විතරක් මේකට දාන්න ඕනේ. තේරුණාද? ඒ නිසා ඒකත් අපි ලියාගමු. ඒකත් පොයින්ට් එකක් විතර ලියා ගන්න. දැනට පවතින ස්ථාවර පිරිවැය අර පොයින්ට් වල ලියන්නේ 6 දෙතර 7 නේ. දැනට පවතින ස්ථාවර පිරිවැය බෙදා වෙන්කර හෝ අවශෝෂණය කර දැනට පවතින ස්ථාවර පිරිවැය බෙදා වෙන්කර හෝ අවශෝෂණය කර නව ව්‍යාපෘතියට ඇතුළත් නොකරයි. නව ව්‍යාපෘතියට ඇතුළත් නොකරයි. නව ව්‍යාපෘතිය නිසා ස්ථාවර පිරිවැය වැඩි වේ නම් එම වැඩි වෙන ප්‍රමාණය පමණක්
එම වැඩි වෙන ප්‍රමාණය පමණක් ව්‍යාපෘතියට ඇතුළත් කරයි. එම වැඩි වෙන ප්‍රමාණය පමණක් ව්‍යාපෘතියට ඇතුළත් කරයි. එම වැඩි වෙන ප්‍රමාණය පමණක් ව්‍යාපෘතියට ඇතුළත් කරයි. එතකොට මේ ගානට ආවහම දැනට තියෙනවනේ ස්ථාවර පිරිවැය ලක්ෂ 2 ගානේ හැම අවුරුද්දෙම. අලුත් ව්‍යාපෘතිය ආරම්භ කළොත් ඒක 2,30,000ක් වෙනවා. ඒ කියන්නේ ව්‍යාපෘතිය නිසා වැඩි වෙනවනේ 30,000ක්. මට පොඩි දෙයක් ඕනේ මේ ගානේ ওই තොරතුරේ මම කිව්ව වර්තමානයේ ආයතනයේ ස්ථාවර පිරිවැය වාර්ෂිකව ලක්ෂ 2ක් වන අතර කියලාම කිව්ව නේද? අන්න එතන කොහෙර තැනක දාන්න ෂෙයා හැර කියලා. වර්තමානයේ ආයතනයේ ස්ථාවර පිරිවැය කොහෙර තැනක ෂෙයා හැර. මොකද ෂෙයා කවදාවත් මුදල් ප්‍රවාහයක් නෙවෙයිනේ. ෂෙයා හැර කියලා ගන්න. ඒක ෂෙයා හැර. නැත්නම් ළමයෙක් හිතයි මේක ඇතුලේ ෂෙයා තියෙනවා කියලා මම ෂෙයා හැර ගත්තේ. ෂෙයා නොවන ස්ථාවර පිරිවැය. නැත්නම් ඕක ෂෙයා අඩු කරන්න එපා. ෂෙයා හැර නැත්නම් ඕකෙන් ෂෙයා ටික අඩු කරලා ගන්න වෙන්නේ. ඒ නිසා ඕක එමුණොත් අපිට පැටලෙනවා. ඒ නිසා ෂෙයා හැර. ෂෙයා කෙලින්ම දීලා නැහැ මම. ෂෙයා කියන්නේ මුදල් ප්‍රවාහයක් කියලා ගන්න බෑ කවදාවත්. ෂෙයා නැතුව ගන්න. ඒතර මෙතන ෂෙයා හැරෙන ඒතර ප්‍රශ්නයක් නැහැ. ෂෙයා නොවන ස්ථාවර පිරිවැය තමයි වැඩි වෙලා තියෙන්නේ. පැහැදිලි? ෂෙයා හැර. ෂෙයා කතන්දරයක් නැහැ. ඒතර ඔය 30000 ස්ථාවර පිරිවැය වැඩි වීම හැම අවුරුද්දෙම 30000 ගානේ වැඩි වෙනවා. ඍණ. ඊළඟ වාර්ෂිකව කියලා කියන්නේ හැම අවුරුද්දටම එන්න ඕනේ. 7 නව යන්ත්‍රය මගින් නිපදවන භාණ්ඩ ඒකකයක් 2000 ගානේ අලෙවි කරන්න පුළුවන්. ඒකකයක විචල්්‍ය පිරිවැය 1500යි. ඉතින් අපි කෙලිම මෙහෙම හිතමු. හැම එකකින්ම 2000ක් හම්බ වෙනව නේද? හැම එකකටම 1500ක් ගෙවන්න වෙනවා. හැම එකකටම 2000ක් හම්බ වෙනවා. හැම එකකටම 1500ක් ගෙවන්න වෙනවා. ඒ කියන්නේ එකක සුද්ධ ලැබීම 500යිනේ. එකක සුද්ධ ලැබීම කෙනෙකුට දායකයෙක් කියන්න පුළුවන් නේ. විකුණු ඍණ විචල්්‍ය පිරිවැය කියන්නේ දායකයනේ. 500යි හැම අවුරුද්දෙම භාණ්ඩ එකක 1000ක් විකුණනවා. ඒ කියන්නේ ලක්ෂ 5ක් හම්බ වෙනව නේද හැම අවුරුද්දෙම. සුද්ධ ලැබීම හැම අවුරුද්දෙම 500 ගන්න. දැන් ඒක නම් අමුතු පොයින්ට් එකක් ලියන්න දෙයක් නැහැ ඉතින්. සුද්ධ ලැබීම ගන්න කියන එක තමයි ඉතින් කියන්න තියෙන. ඒක තේරෙනවා මං හිතනවානේ. ව්‍යාපෘතියේ සුද්ධ ලැබීම ඔන්න. ඒක අර කරුණු කරට දාන්න එපා. ඔව් කෙනෙක් මේක මෙහෙම නැතුව වෙන වෙනම දැම්මත් හරි. ලැබීම් වෙනම දානවා, ගෙවීම් වෙනම දානවා ඒත් හරි. විකුණුම් සඳහා ලැබීම කියලා වෙනම දැම්ම, විචල්්‍ය පිරිවැය කියලා ආයි දැම්ම. ඒත් හරි. හරිද? ණයට විකුණුම් නම් ඉතින් කියන්න ඕනේ නේ. මං කියන්නේ මෙතෙන්දී අපි ඒව උපචිත පදනම එච්චර හිතන්න යන්නේ නැහැ කියලා. එහෙම හිතන්න යන්න එපා. 8 අපි දැන් ඔයාලත් එක්ක කරුණු ලියලා තියෙනවනේ 7ක් නේ. 8 බලන්න. ව්‍යාපෘතිය සඳහා ලබා ගන්නා ණය මත 20000 ගානේ පොලියක්ද කොටස් මත 10000 ගානේ ලාභාංශද ගෙවන්න ඕනේ. මේ අහන්නකෝ. ඒ අනුව පොලිය 20000යි ලාභාංශ 10000යි කියන්නේ හැම අවුරුද්දෙම 30000 ගානේ ගෙවන්න ඕන නේද? හැම අවුරුද්දෙම 30000 ගානේ ගෙවන්න ඕන නේද? හොඳට මතක තියාගන්න මේ කතාව. නොදන්න ළමයෙක් ඕක ඩෝන් ගාලා ඇරලා දානවා. හැබැයි ළමයි නේ හොඳට මතක තියාගන්න. ව්‍යාපෘති ඇගීමේදී කවදාවත් පොලී සහ ලාභාංශ කියන දෙක මෙතෙන්ට දාන්නේ නැහැ. පොලී සහ ලාභාංශ කියන දෙක මෙතෙන්ට ගන්නෙ නැහැ. ඔයාලට ඒකට හේතුව මම ගිය සතියේ කිව්වා මතකද? අපි අන්තිමට මේ ව්‍යාපෘතිය වට්ටම් කරනවා නේද 110න් හරි 120න් හරි කියෙන් හරි. මතකනේ මම ගිය සතියේ අර ප්‍රාග්ධන පිරිවැය කියන එක යටතේ නෝට් එකක් දුන්නා. මතකද ප්‍රාග්ධන පිරිවැය කියන්නේ ව්‍යාපෘතියකට අරමුදල් සම්පාදනය කරගන්න මාර්ගයේ පිරිවැය. ඉතින් අපි මේක වට්ටම් කරන්නේ මං කියන්නේ 110 ගානේ ණය ගත්තනම් මේක වට්ටම් කරන්නේ 110න්. කොටස් මත ලාභාංශ ගෙවනවා නම් 120ක් මේක 120න් වට්ටම් කරන්නේ. ඉතින් මේක වට්ටම් කරද්දි නිකම්ම අදාළ පොලිය සහ ලාභාංශය මේකට ගැලපෙනව නේද? ඒතර මේකේ වට්ටම් සාධකය කියලා ගන්නේ ණය පොලිය හෝ ලාභාංශ ප්‍රතිශතය.
එතකොට ඒකෙන් වට්ටම් කරලා ආයි පාරක් පොලිය මේකට දැම්මොත් එහෙම ඒක දෙපාරක් වෙනවනේ. හොඳට මතක තියාගන්න ඒ නිසා ව්‍යාපෘතියක මුදල් ප්‍රවාහය ලියද්දි කවදාවත් පොලී සහ ලාභාංශ කියන දෙක මේකට දාන්නේ නැහැ. දාන්නේ නැත්තේ එය ප්‍රාග්ධන පිරිවැයේදී සැලකිල්ලට ගන්න නිසා. ව්‍යාපෘතිය වට්ටම් කරන්න ප්‍රාග්ධන පිරිවැය ගන්නවනේ. ඒක එතෙන්දී සැලකිල්ලට ගන්නවා. තේරුණාද? ඒ නිසා ඒක ලියාගන්න අපේ 8 වෙනි පොයින්ට් එක විදිහට පොලී සහ ලාභාංශ මුදල් ප්‍රවාහයන් නොවේ. පොලී සහ ලාභාංශ මුදල් ප්‍රවාහයන් නොවේ. පොලී සහ ලාභාංශ මුදල් ප්‍රවාහයන් නොවේ. එයට හේතුව නම් එයට හේතුව නම් එයට හේතුව නම් ඒවා ඒවා ප්‍රාග්ධන පිරිවැය යටතේ සැලකිල්ලට ගැනීමයි. ඒවා ප්‍රාග්ධන පිරිවැය යටතේ සැලකිල්ලට ගැනීමයි. එයට හේතුව නම් ඒවා ප්‍රාග්ධන පිරිවැය යටතේ සැලකිල්ලට ගැනීමයි. ඒවා අපි ප්‍රාග්ධන පිරිවැය යටතේ සැලකිල්ලට ගන්නවා. ඒකෙන් තමයි ව්‍යාපෘතිය වට්ටම් කරන්නේ. ඊළඟ හැබැයි හොඳට මතක තියාගන්න පොලී සහ ලාභාංශ නොගත්තට බදු ගෙවීම මුදල් ප්‍රවාහයක් වෙන්න ඕනේ. මොකද බදු කියන්නේ ප්‍රාග්ධන පිරිවැය කේස් එකක් නෙවෙයි. ඒ නිසා 9 වෙනි පොයින්ට් එකට දාන්න බදු ගෙවීම මුදල් ප්‍රවාහයක් ලෙස සැලකිය යුතුය. බදු ගෙවීම මුදල් ප්‍රවාහයක් ලෙස සැලකිය යුතුය. ඒක 9. බදු ගෙවීම මුදල් ප්‍රවාහයක් ලෙස සැලකිය යුතුය. බදු ගෙවීම මුදල් ප්‍රවාහයක් ලෙස සැලකිය යුතුය. බදු ගෙවීම මුදල් ප්‍රවාහයක් ලෙස සැලකිය යුතුය. ළමෙක් මේ අහන ප්‍රශ්නයක් දැනටමත් ගෙවූ පිරිවැය මුදල් ප්‍රවාහ වලට දාන්නේ නැත්නම් සවි කිරීමේ පිරිවැය දාන්නේ ඇයි? මේ සවි කිරීමේ පිරිවැය කියන්නේ ගෙවල ඉවර එකක් නෙවෙයි. අර ගන්න යන්ත්‍රය හයි කරන්න යයි කියලා හිතන ගා. සවි කිරීමේ පිරිවැය කියන්නේ ගත් එක හයි කළා කියලා නෙවෙයි. ගන්න හිතන යන්ත්‍රය හයි කරන්න යයි කියලා හිතන ගාන. ඇත්ත මෙන්තු කරගන්න. ළමෙක් කනවා අයිපාරක් අයි අර මොකද්ද මේක දාන්නේ නැත්තේ ඇයි කියලා මේ ගිල්ලූ පිරිවැය. ශක්්‍යතා අධ්‍යයනයට දරුව පිරිවැය ගිල්ලූ පිරිවැයක්. දර අවසන් එකක් ඒක ගන්නෑ. හරි. හොඳයි. මෙතන එකතු කරන්න. මේ ව්‍යාපෘතිය මුදල් ප්‍රවාහය මෙච්චරයි. 900යි 1050යි 970ක් ඍණ මෙතන 470ක් ධන 420යි මෙතන 470යි මෙතන 720යි නේ කොහමද ආවේ නිකමට අහන්නේ ශක්්‍යතා අධ්‍යයනයේ LKS 16 LKS 16 ශක්්‍යතා අධ්‍යයන කේස් එකක් හම්බ වෙන්නේ නැහැ නේ ඔයා පටලවගෙන තියෙනවා හරි දැන් හරිද මේ ගානේ මුදල් ප්‍රවාහයන් ටික ලියවිච්ච විදිය පැහැදිලිද? අපි ඔය වගේ ගානක් දෙකක් දැන් හදමු. දැන් ඇත්තටම මේ උත්තරය දන්නවනම් මේක අනුව තමයි ඊට පස්සේ අපි හරි මේක දන්නවනම් තමයි මේ අනුව අපිට පුළුවන් ඊට පස්සේ පිළිගෙවුම් කාලය හරි NPV හරි ඕන එකක් හොයාගන්න. පැහැදිලිද? හොඳයි. එතකොට ළමයිනේ මැසේජ් ගොඩක් එනවා මම දකින ඒවාට උත්තර දෙන්නේ. හරි. එතකොට බලන්න
අහගන්න. අපි දැන් අතන පොයින්ට්ස් 9ක්ද ලිව්වේ? පොයින්ට්ස් 9ක්ද ලිව්වේ? මම 10 වෙනි පොයින්ට් එක වාට කියලා දෙන්න ඉස්සලා මේක ලියන්නකෝ. නැත්තම් මෙහන්නකෝ මම කියලා දෙලින්නම්. ළමයි අපි ව්‍යාපෘතියක් කරන්න යනවා. හරිද? මේක අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රීකරණ ව්‍යාපෘතියක්. නැත්නම් මේක මම මෙහෙම දන්නම් අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රීකරණය අපද්‍රව්‍ය බැහැර කිරීමේ ව්‍යාපෘතිය. හිතන්නකෝ අපේ ව්‍යාපාරයේ මොකක් හරි ද්‍රව්‍යයක් තියෙනවා. අපි මෙච්චර කල් කරන්නේ මේක ලොරි වල දාලා කිසියම් සමාගමකට බාර දීලා තියෙනවා මේ අපද්‍රව්‍ය ටික අරගෙන යන්න කියලා. එයාලා හැම අවුරුද්දකම මේක අරන් යනකොට අපෙන් ලක්ෂ 5ක් ගන්නවා. අවුරුද්දකට ලක්ෂ 5 ගානේ අපි ගෙවනවා. හරිද? මේ අපද්‍රව්‍ය අරගෙන යනවට අපේ ව්‍යාපාර නිෂ්පාදන කටයුතු කරද්දී ඇතිවන අපද්‍රව්‍ය බැහැර කිරීමට හැම අවුරුද්දෙම අපි ලක්ෂ 5ක් ගන්න වැය කරනවා. අපි ප්‍රොජෙක්ට් එකක් කරන්න හදනවා මේ අපද්‍රව්‍ය ව්‍යාපාරය තුලම විනාශ කරන්න. ඔක තමයි ප්‍රොජෙක්ට් එක. අපි මේක ව්‍යාපාරය තුලම විනාශ කරන්න ඕනේ කරන යන්ත්‍රයක්. අරගෙන මේකට මොන හරි විශේෂිත ලෙස මේක දහනය කරලා මේ අපද්‍රව්‍ය විනාශ කරලා අලු කරලා දාන්න යන්නේ අපේ ව්‍යාපාරය තුලම. මට කියන්නේ මේ ව්‍යාපෘතියේ ලැබීමක් තියෙනවද? මේ ව්‍යාපෘතියෙන් හම්බෙන මොකුත් විකුණන්න පුළුවන්ද? මේ ව්‍යාපෘතියේ මොකුත් ලැබීමක් තියෙනවද? නෑ මොකුත් හිතන්නකො කොම්පෝස්ට්වත් පොරවත් මොකුත් ඇති වෙන්නේ නෑ. මේක අලු කළාම දානවා මොකුත්ම ඇති වෙන්නේ නෑ නේද? ඒතර මේක කිසිම ධනාගයක් නැති ව්‍යාපෘතියක් නේද? NPV හැදුවොත් ධන වේද ඍණ වේද? ඉතින් කිසිම ලැබීමක් නැහැනේ. මුලින් යන ගාන විතරයිනේ. NPV හැදුවොත් ධනද ඍණද? ඍණනේ. ඉතින් මොකුත් ලැබෙන්නේ නැහැනේ. හැබැයි මේ අහගන්න. මේ ව්‍යාපෘතියේ ලැබීමක් තියෙනවා. මොකද දන්නවද? මේ ව්‍යාපෘතිය පටන් ගත්තට පස්සේ හැම අවුරුද්දෙම ලක්ෂ 5 ගානේ යන එක නවතිනව නේද? ගෙවීම අඩු වෙනව නේද? ඒතර හැම අවුරුද්දෙම ලක්ෂ 5 ගානේ යන්නේ නැහැ දැන්. ගෙවීම අඩු වෙනවා. මතක තියාගන්න ව්‍යාපෘති යැකීමේදී ගෙවීම අඩුවීම ලැබීමක් කියලා සලකන්න ඕනේ. ගෙවීම අඩුවීම ලැබීමක් කියලා සලකන්න, ලැබීම අඩුවීම ගෙවීමක් කියලා සලකන්න. ඒ කියන්නේ ආවස්තික පිරිවැය ගන්නවා කියන එකයිනේ. ව්‍යාපෘති යැකීමේදී ලැබීමක් අඩු වී ඇතනම් එය ගෙවීමක් ලෙස සලකන්න, ගෙවීමක් අඩු වී ඇතනම් එය ලැබීමක් ලෙස සලකන්න. ඒ කියන්නේ ආවස්තික පිරිවැය සැලකිල්ලට ගන්න. ඔය වගේ ගානක් එකපාරක් කියලා ආව මට මතක විදිහට මතක නැහැ අවුරුද්ද. පරිස්සමෙන්. සමහර ළමයි බලනවා මේකේ ලැබීමකෝ. ධන නැහනේ. නෑ. ගෙවන එක නැති වුණා නම් ලැබීමක්. පිරිවැය ඉතිරි වීම ලැබීමක්. පැහැදිලිද? මම හිතනවා මේක තේරෙන්නේ නැති කියලා මම කියන්න පුළුවන් උපරිම සරල විදිහට මේක කිව්වා රයිට්. ලියන්න. ව්‍යාපෘතියක ගෙවීම අඩුවීම ලැබීමක් ලෙසද ව්‍යාපෘතියක ගෙවීම අඩුවීම ලැබීමක් ලෙසද ගෙවීම අඩුවීම ලැබීමක් ලෙසද ලැබීම අඩුවීම ගෙවීමක් ලෙසද ලැබීම අඩුවීම ගෙවීමක් ලෙසද ඇතුළත් කරයි. ගෙවීම අඩුවීම ලැබීමක් ලෙසද ලැබීම අඩුවීම ගෙවීමක් ලෙසද ඇතුළත් කරයි. ඔක 10 වෙනි පොයින්ට් එක නේ ඔව්. ලැබීම අඩුවීම ගෙවීමක්ද ගෙවීම අඩුවීම ලැබීමක් ලෙසද ඇතුළත් කරයි.
අපි දැන් ගණන් ටිකක් හදාගෙන යමු. දැන් උගන්නලා ඉවරයි. අපි එදා 15 වෙනි ගණන හැදුවේ නෑ නේද? 15 හැදුවේ නෑනේ. 15 හැදුවද? නෑ. ඒක හෝම්වර්ක්ද? ඒක හෝම්වර්ක්. හරි මම 15 බලන්නම්. 15 හෝම්වර්ක් මම බැලුවද නෑනේ? මං හැදුවා. ඒක ඔව් පන්ති හැදුවලු සෝරි සෝරි. එන්න 16ට. එන්න 16ට. 16 හොඳ ගානක්. ඒ ලෙවල් වල මම දැක්ක හොඳ ගානක්. 16 මම දැක්කේ ඒ ලෙවල් අතීත හොඳ ගානක්. සමාගමක් වසර 3ක කාලයක් ඇතුළත LED රූපවාහිනී යන්ත්‍ර නිෂ්පාදනය කළ අර විකිණීමට අපේක්ෂා කරයි. මෙම ව්‍යාපෘතියට අදාළ තොරතුරු පහත දී ඇත. එක වෙළඳපොළ සමීක්ෂණය සඳහා වැය කළ මුදල ලක්ෂ 2යි. රූපවාහිනී යන්ත්‍ර නිෂ්පාදනයට මම මේ ගාන කියවන්න ඕනේ නැහැ. ඔයා කියවලා තනියෙන් හදන්න බලන්න. කොච්චර සාර්ථකද ඔයා කියලා. හොඳ ගානක්. හොඳ ගානක්.
මේක මොන අවුරුද්ද ගානද කියලා අහනවා. මේක 2011 A level. A level අතීතයේ අවිල්ල තියෙන අමාරුම ගාන. මීට වඩා ගානක් ඇවිල්ලා නැහැ. හදපු කට්ටිය තුසන් බලන්න. මම හිතන්නේ දැන් ඔක ඔයාලට අමාරුයි. ඒක තමයි මේ පාඩමට මෙච්චර අමාරු ගානක් ඇවිල්ලා නැහැ. 2011 තමයි මෙහෙම ගානක් ආවේ. ඒ වලට තේරෙන්නේ මේක අමාරුම ගාන කිව්වට මේකත් අමාරු නෑ. මම අදහස් කළේ මම ඔයාලට උගන්වපු පොයින්ට්ස් ටික තියෙනවනේ. ඒ බොහෝ වෙලාවට ළමයි ඒවා දන්නේ නැහැ. ඕවා නොදැන හදන්න කිව්වොත් තමයි අමාරු. මම ඔය උගන්වපු කරුණු ටිකත් එක ගත්තාම මේක හරිය ලේසි. දැන් බලන්න. මෙන්න වර්ෂ 1 2 3 බලමු. වෙළඳපොළ සමීක්ෂණය ගන්න නැහනේ. වෙළඳපොළ සමීක්ෂණය ගන්න නැහනේ. ඒක ගිල්ලු පිරිවැයක්. රූපවාහිනී යන්ත්‍ර නිෂ්පාදනය කරන්න පාවිච්චි කරන යන්ත්‍රවල අපේක්ෂිත ආයෝජනය 1200යි. ඒ කියන්නේ පිරිවැයනේ. ඒක බිඳුවේදී ගෙවීමක්. තුන්වන වර්ෂ අවසානයේදී මේකෙන් 4 වෙන එකක් උපලබ්ධ වෙනවා. ඒ කියන්නේ සුන්බුන් අගය. මේකෙන් 4 වෙන එකක්. ඒ කියන්නේ 300යි. දෙවන වර්ෂ අවසානයේ පිරිවැය ලක්ෂයක් වූ අමතර කොටස් ප්‍රතිසම්පාදනය. අමතර කොටස්. ඒකේ පැහැදිලිව කියනවා නේද අවසානයේදී කියලා. ඒක පැහැදිලිව කියනවා දෙවන වසර අවසානයේදී. නේ? එහෙනම් කෙලිම දෙවන වර්ෂයට දාන්න. මෙම ව්‍යාපෘති නිසා කාරක ප්‍රාග්ධනය 200 සිට 250,000 දක්වා වැඩි වෙනවා. වැඩි වීම විතරයි ගන්නෙ. මෙම අතිරේක ප්‍රමාණය ව්‍යාපෘති අවසානයේ උපලබ්ධ වේ. කාරක ප්‍රාග්ධනය 50කින් වැඩි වෙනවා. ඒ 50 ලැබෙනවා. අපේක්ෂිත වාර්ෂික නිෂ්පාදනය හා විකුණුම් ප්‍රමාණය රූපවාහිනී යන්ත්‍ර 50යි. ඉස්සෙල්ලා වගේ ගන්න අපේක්ෂිත විකුණුම් මිල ලක්ෂයයි. විචල්්‍ය පිරිවැය 80යි. එකකින් ශුද්ධ ලැබීම 20යි. ඒක වැඩි කරන්න අපේක්ෂිත නිෂ්පාදනයේ රූපවාහිනී යන්ත්‍ර 50යි. 10යි. ශුද්ධ ලැබීම් 1000 ගානේ. හැම අවුරුද්දෙම 1000 ගානේ ශුද්ධ ලැබීමක්. ඊළඟ ව්‍යාපෘතිය නිසා ඇතිවන වාර්ෂික ස්ථාවර පිරිවැය ෂේද ඇතුළු 800යි. ෂේ ඇතුළුවනේ. අපි ෂේ අඩු කරලා ගන්න. ස්ථාවර පිරිවැය ගන්න ෂේ හැර. ස්ථාවර පිරිවැය ගන්න ෂේ හැර. ෂේ පැත්තකට ගිහලා හොයාගන්න. ෂේ හොයන්නේ පිරිවැය 1200යි සුන්බුන් අගය 300යි. ඵලදායී ජීව කාලය අවුරුදු 3යි. ඒ කියන්නේ 300යි. ෂේ 300යි. එතකොට ස්ථාවර පිරිවැය 800යි. ෂේ හැර 500යි. ෂේ හැර ස්ථාවර පිරිවැය 500යි. ස්ථාවර පිරිවැය ගන්න ඕනේ. දැනට තියෙනව නෙමෙයි ව්‍යාපෘතිය නිසා ඇති වෙන නිසා. මේක කියනවනේ ව්‍යාපෘතිය නිසා ඇති වෙන කියලා. ඒතර ගන්න ඕනේ. ෂේ ඇතුළුව තියෙන අපි ගන්න ෂේ හැර. මොකද ෂේ මුදල් ප්‍රවාහයක් නෙවෙයි. ඔච්චරයි. මෙතන 1250යි. මෙතන 500යි. මෙතන 400යි. මෙතන 850යි. කොහොමද ආවේ?
මේ මුදල් ප්‍රවාහයන් ටික හරියට ලියාගත්තා නම් අත උස්සන්න බලන්න. right. දැන් අපි NPV හොයන්න එපා. NPV හොයන්න යනකොට ඉතින් මේක ඇත්තටම අපිට සරලව ගන්න පුළුවන් මෙහෙමම වැඩි කරලා ගමුනේ. මේක එහෙමම ගමු. එතන රෙනනේ. ගන්න 120 වට්ටම් සාධකය 1යි 0.8යි 0.7යි 0.6යි. මෙතන ඍණ 1250යි ධන 400යි ධන 280යි ධන 510යි. එතකොට ගන්න NPV 400යි 280යි 510යි 600යි 1190යි. එතන 1190 කියන්නේ ඍණ 60යි. NPV ඉන්නේ ඍණ 60ක්. හරි. එතකොට NPV මත ප්‍රොජෙක්ට් එක කරන්න දෙපාද කියලා අර මොකද ඔයගේ උත්තරය? NPV දිහා බලලා ව්‍යාපෘතිය කරන්න දෙපාද? එපානේ. ඔයා ලියන්න ඕනේ NPV ඍණ බැවින් ව්‍යාපෘතිය නොසුදුසුයි. NPV ඍණ බැවින් ව්‍යාපෘතිය සුදුසු නොවේ. එද්දක මේක අහනවා නේද ව්‍යාපෘතිය කීමට ගන්නේ නැති පිරිවැය අයිටම දෙකක්. මොනවද? මෙතන ව්‍යාපෘතිය කීමට ගන්නේ නැති පිරිවැය අයිටම දෙකක් කියන්නේ. එකක් අර වෙළඳපොළ සමීක්ෂණය ගන්න නැහනේ. ගිල්ලු පිරිවැය ගන්න. අනික මොකද්ද? අනික මොකද්ද? ෂෙයා. ගන්න වෙන්නේ ගිල්ලු පිරිවැය ෂෙයාත් එක දැනට පවතින කාරක ප්‍රාග්ධනය ගන්නෙත් නෑ වැඩිම විතරයි ගන්නෙනේ. එතන අපි සැලකිලිට ගන්න වෙළඳපොළ සමීක්ෂණ පිරිවැය ගිල්ලු පිරිවැයක්. ෂෙයා ගන්න මුදල් ප්‍රවාහයක් නොවේ. දැනට තියෙන කාරක ප්‍රාග්ධනය ගන්නෙ නෑ වැඩි වෙච්ච කන විතරයි ගන්න. ලේසිනේ. දැන් අපි අනිත් දවසේ ඉඳන් ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව කරනවා හෙට ඉඳන්. ඔයාලට මම දීලා තිනව නේද ප්‍රොටෝටයිප් පේපර් එක ඔයාලා එක කළාද? ඔයාලට මම දුන්නා නේද? මොකද්ද මේ ප්‍රොටෝටයිප් පේපර් එක දුන්නනේ මොකද්ද කියලා කියන්නේ මේ පයිලට් පේපර් එක මූලාකෘති ප්‍රශ්න පත්‍රය. නෑ පේපර් ක්ලාස් එකේ නෙවෙයි. මේ මාසේ තාම ටියුට් එක ගත්තේ නැද්ද? මේ මාසේ ටියුට් එක ගත්තේ නැද්ද තාම? ඒක තමයි හරි. ඒක ගන්න. මේ මාසේ ටියුට් එකේ තියෙනවා. හොඳයි. ඒක කරගෙන යන්න තනියනොත් හරි. 17 නම් ගොඩක් ලේසි. 18ට එන්න. 18ට එන්න. ඔය හෙට පේපර්ස් කරන්න අපි දැන් ඔයාලට මේ කලින් දුන්න පේපර් එකක් තියෙනවා නේද? මම පේපර් ගිය මාසේ දුන්න පේපර් එක කළෙත් නැහැ මම ඒක කරන්නම්. ඒත් එක මේ මාසේ ඔය දෙකම මේ මාසේ අපිට කරන්න පුළුවන්. ඒක කරන්න. ඒක කරලා හෙට පන්තිට සම්බන්ධ වෙන්න. එන්න 18. විනාඩි 5ක් දෙන්නම්. 18 හදන්න. 18 හදන්න. දහට කියලා හදන්න ඉක්මනට.
කීයද ආවේ NPV? හදලා ඉවරද? 18 වෙනි ගාන. කීයද NPV ආවේ? බලන්න. සමාගමක් විසින් එහි නිෂ්පාදන ක්‍රියාවලියේ කාර්යක්ෂමතාව වැඩි දියුණු කරන්න නව යන්ත්‍රයක් මිලට ගැනීමට සලකා බලනවා. මේ සම්බන්ධ පහත තොරතුරු දුන්නා. යන්ත්‍රයට අදාළ පිරිවැය. පරණ යන්ත්‍ර පිරිවැය 1000යි. එක බිඳුවේදී ගෙවීමක්. ඵලදායීව කාලේ වසර 5යි. සුන්බුන්නගය වසර 5 අන්තිමේදී අපිට හම්බ වෙනවා. 100ක්. වාර්ෂික නඩත්තු පිරිවැය හැම අවුරුද්දෙම නඩත්තුවට 50ක් යනවා. නව යන්ත්‍ර භාවිතයෙන් වාර්ෂිකව ඍජු ශ්‍රම පිරිවැයෙන් 250ක් ඉතුරු කරන බලන්න දැක්කද? ශ්‍රම පිරිවැය ඉතිරිය. මං කියවනේ පිරිවැය ඉතිරිය ලැබීමක් කියලා ගන්න කියලා. එතකොට ඒක ලැබීමක් කියලා ගන්න. නව යන්ත්‍ර මිලට ගත්තොත් පැරණි යන්ත්‍රය විකුණන්න බලා 150කට. පැරණි යන්ත්‍රය විකුණලා සල්ලි හම්බ වෙනවා 150 ගානේ. මෙතන මේ අනුව 850ක් ඍණ 200යි 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 300යි. මේක වැඩි කරන්න වට්ටම් සාධකයෙන් 110 වට්ටම් සාධකය 2යි මෙතන 0.91යි 0.83යි 0.75යි 0.68යි 0.62යි වර්තමානයේ ඍණ 850යි 182යි 166යි 150යි 136යි 186යි මේ අනුව NPV වෙන්නේ 182යි 166යි 348යි 448යි 498යි 500යි 634යි 734යි 740යි 820යි ඍණ 30ක් NPV ඍණ 30යි. දැන් බලන්න අහන ප්‍රශ්න ටිකට උත්තර අවද? එක් එක් වර්ෂයේ මුදල් ගලා යම් හා ගලා යම් හරි. මේකේ පිළිගෙවුම් කාලය අහනවා. දෙකේ පිළිගෙවුම් කාලය කීයද? අවුරුදු 1යි 2යි 3යි 4යි මාස කීයද? මෙතන 200යි 400යි 600යි 800යි. මේ 300න් අපිට ඕනේ 50යි. 300න් 50 නම් 12න් කීයද? මාස දෙකයි නේ. අවුරුදු 4යි මාස දෙකයි. අවුරුදු 4යි මාස දෙකයි. මේක ගිණුම් කරන ප්‍රතිලාභ අනුපාතයත් අහනවා. ARR උත් අහනවා. බලන්න. මම ARR හදන්නම්. NPV මත ව්‍යාපෘතිය හොඳයිද නැද්ද? මේක NPV ඍණ 30යිනේ. NPV මත ව්‍යාපෘතිය සුදුසුද නොසුදුසුද? මොකද හිතන්නේ? හොඳ නෑනේ. හදපු කෙනෙක් කියන්නේ මේකේ ARR කීයද? හිලිම කරනවා ගිණුම් කරන ප්‍රතිලාභ අනුපාතයේ ආරම්භක ආයෝජනයේ මත. ARR සමානයි උඩට දාන්න සාමාන්‍ය ශුද්ධ ලාභය බෙදන්න මූලික ආයෝජනයෙන්
වැඩි කරන්න 100න්. මෙහෙමද හදන්න වෙන්නේ. දැන් මේ තියෙන්නේ මුදල් ප්‍රවාහයන්නේ. අපිට ඕනේ ශුද්ධ ලාභය. ව්‍යාපෘතියේ මුදල් ප්‍රවාහය මේ ටික එකතුව 200 ධන 200 ධන 200 ධන 200 ධන 300 200 200 400 600 800 1100 මේකෙන් අඩු කරන්න ෂය ව්‍යාපෘතියේ මුළු ෂය පිරිවැය 10යි සුන්බුන්නගේ 100යි 10න් 100ක් ගියාම 900යි. ඒතර ව්‍යාපෘතියේ මුළු ශුද්ධ ලාභය 200යි. सामान्य शुद्ध लाभ समानයි 200 බෙදීම 5 ඒ කියන්නේ 40යි. सामान्य शुद्ध लाभ 40යි. මූලික ආයෝජනය 10යිනේ. 18 40යි නම් 100ට කීයද? 104යි. ARR 104යි. තේරුණාද වැඩේ? ARR 104යි. හැම වෙලෙම ෂෙයා අඩු කරලා ගන්න එච්චරයි. මුදල් ප්‍රවාහයෙන් ෂෙයා අඩු කරලානේ ශුද්ධ ලාභය ගන්න එක. මේක තමයි මම කළේ. මේ ටික එකතු කළා. වර්ෂ 5 තුල ලැබීම එකතු කළා. වර්ෂ 5න් මුළු ෂෙයා අඩු කළා. ඒතර නා මුළු ශුද්ධ ලාභය. ඒක 5න් බෙදුවොත් සාමාන්‍ය ශුද්ධ ලාභය. සාමාන්‍ය ශුද්ධ ලාභය බෙදුවා මූලික ආයෝජනය 10යි. 104යි. හරිද? වැඩේ ෂේප් නේද? ඒ පාඩම ලේසි කියලා හිතෙන්නේ නැද්ද? ප්‍රශ්නාංක 20 20 හදන්න බලන්න. 20 20 හදන්න බලන්න. 19 homework දාගන්න. 19 ලේසි 20 හදන්න. බලන්න. ප්‍රශ්නාංක 19 නේ. මම කිව්වේ 20 නේද කරන්න කියලා. 20. කියන්නේ වර්ෂ 0 1 2 3 4 කියලා හතරක් තියෙනවා. සමාගමක් මුද්‍රණාලයක් ආරම්භ කරන්න සැලසුම් කරනවා. මුද්‍රණ යන්ත්‍ර මිලට ගන්න
මේක ගැනුම් මිල 2000යි. බිංදුවේ 2000ක් ගෙවන්න ඕනේ. බිම සකස් කිරීම 200ක් ගෙවන්න ඕනේ. සවි කරන්න 300යි. ව්‍යාපෘතියේ අපේක්ෂිත සුන්බුන්නගේ හා ඵලදායී ජීව කාලය. සුන්බුන්නගේ 500ක්. අපිට ඒක ව්‍යාපෘතිය අවසානයේ ලැබෙනවා. කාරක ප්‍රායෝගිකනේ 500යි. බිංදුවේදී දානවා 4දී ලැබෙනවා. අපේක්ෂිත ආදායම් හා මෙහෙයුම් වියදම් දෙනවා. ආදායම් වෙනම ගන්න. එකේදී 3500යි. දෙකේදී 4500යි. තුනේදී 6000යි. හතරේදී 7500යි. මෙහෙයුම් වියදම් ගන්න ෂෙයාර. මේකේ ෂෙයාර් ගැනුම් මිල 2000යි. බිම සකස් කරන්න 200යි. වැඩ බිම සවි කරන්න 300යි. මේ අනුව 2500යිනේ. සුන්බුන්නගේ 500යි. බෙදන්න ඵලදායී ජීව කාලය 4න්. එනවා වාර්ෂික ෂෙයාර් 500යි. නේද? එතකොට මෙහෙයුම් වේදම් ෂෙයාර් ඇතුළේ තියෙන ෂෙයාර් අඩු කරලා ගන්න. 2500ක් ගියාම 1500යි. 3500ක් ගියාම 2500යි. 3500න් 500ක් ගියාම 3000යි. 4000න් 500ක් ගියාම 3500යි. දෙදහයි ඍණ 2500 ඍණ 3000යි. ධන 2000යි. ධන 2000යි. ධන 3000යි. ධන 5000යි. ඒක වට්ටම් සාධකයෙන් වට්ටම් කරන්න. 10 වට්ටම් සාධකයෙන් වට්ටම් කරන්න. මේකේ බිංදුවේදී 1යි. 0.9 0.8 0.7 0.6යි. එක්දාස් 800 1600 2100 3000යි. 10යි 2000යි 4000 3000 7000යි 7800යි 8400යි 8500යි 5500ක් නේද NPV. NPV 5500ක් එනවනේ. අපෙන් අහනවා ව්‍යාපෘතියේ යෝග්‍ය ධ්‍යාන දක්වන්න. මොකද කියන්නේ? NPV ධන බැවින් ව්‍යාපෘතිය යෝග්‍යයිනේ. බලමු ඊටු ගණන් ටික අනිවාර්යෙන් හදන්න ළමයි. අපි බලමු එකත්. ඒ නිසා 21 22 23 24 කියන ගණන් හතර හදන්න. පැහැදිලි? හරි. එහෙනම් අපි උතරින් නවත්තමු. අයවන්